තෙරුවන් සරණයි. නිවන් දකින ප්‍රතිපදාව. අපේ හිත සිතින් මිදෙන මඟ නිවන් මඟ. සිත දකිනම් සිත තමන්ගේ සිත තමන් සිහිය පිහිටවගෙන ඉන්නවනම් තමන්ගේ සිතට එන අරමුණු ඇති වෙනව නැති වෙනව තමන්ට දකින්න සිහියක් තියෙනවනම් තමන් ඉන්නේ ඊටාම වටිනා තැනක. මේ කතාව බොහොම ගැඹුරුයි. හැබැයි හරිම සරලයි. සෑම කෙනෙක්ම අපි කතා කරන මේ අහන අපි කියනවා අපි බෞද්ධයෝ කියලා. සෑම කෙනෙක්ම බෞද්ධයෝ විතරක් නෙමෙයි. සියලු සත්වයෝ කිව්වොත් හරි හැම කෙනෙක්ම මේ සත්‍ය දැනගත්තොත් ඒ කෙනා නිවනින්ම සැනසීම ලබනවා. මේ සත්‍ය නොදන්න කමයි ඇත්තටම තියෙන ගැටලුව. ප්‍රතිපදාව කෙනෙක් සකස් කරගන්නේ සත්‍ය කුමක්ද කියලා දැනගත්තාමයි. ඒක නිසා අපි කිව්වේ සිත දකින්න සිතට සිහිය පිහිටවන්න. සිතෙන් මිදුණු මඟ තමයි මේ ඇවිලෙන ගින්නෙන් මිදෙන මඟ, දුකෙන් මිදෙන මඟ, නිවන් මඟ වෙන්නේ. අපේ සිත තමයි හැම දෙයක්ම අපිට කියන්නේ. අපි ඉන්නවා, අපි ඉපදෙනවා, අපි මැරෙනවා මොන දේ කිව්වත් ඒක සිතමයි. සිතට සිහිය පිහිටවන මගක් තමයි ඇත්තටම අපිට තියෙන්නේ. අපි ගිය පාර කිව්වා වයසට ගියා කියලා වයසට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නැහැ. වයසට ගිහිල්ලා කරන දේකුත් නෙමෙයි මේ නිවන් මගේ. එහෙම හිතන්න එපා. පටුවට හිතන්න එපා. එහෙම කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ පරම සත්‍ය ගැන අපි කතා කරන්නේ. සිතට සිහිය පිහිටවන්න ඕනි කමයි මෙතන වැදගත්ම තැන. ඒ වගේම තමයි සත්‍ය කුමක්ද කියන එක දැනගන්න එක. අපි කතා කරන්නේ මේ ක්ෂණයක් පාසා ඉපදී නැති වෙන සිත ගැන. ඔබ සිත දිහා සිහියෙන් නුවණින් දැක්කොත් අපි ඔබට විවේක තියෙන වෙලාවක් ඔබ කොච්චර කාර්යබහුල වුණත් මොන වයසක සිටියත් ගැහැණු පිරිමි ළමා මහලු එහෙම කියලා නෑ. සිතක්නේ ඔබට තියෙන්නේ. එහෙමනම් ඔබට ගින්නක් තියෙනවමයි. ඒ සිතෙන් මිදෙන මග ගින්නෙන් මිදෙන මගයි. අපි හැමෝම මැරෙනවා. එහෙම නේද? ඒක තමයි සම්මුතිය කතාව. අපි කොච්චර මේ ධර්මය අවබෝධ කරගත්තා වුණත් ධර්මය අපිට දන්නවා වුණත් අපිට ධර්මයේ කියන්න හැකියාව තිබ්බා වුණත් ඒකෙන් පළක් වෙන්නේ නැහැ. ඔබ ඉන්න මට්ටමේ ඔබ ඉන්න තැන ඊටාම අවුරුදු 7 පුංචි දරුවා වුණත් 15 මට්ටමේ වුණත් මුකුත්ම දන්නේ නැති වුණත් එතනට අපි කතා කරන්න ඕනි. අපි දන්න කෙනෙකුට කිව්වට ඊට ඒක නෙමෙයි නේද අපේ යුතුයකම. එයා දන්නවනේ. දන්න කෙනෙක්ට අපිට කියන්න අවශ්‍යද මේක? නෑ නේද? බුදුන් වහන්සේ රහතන් වහන්සේ නමකට තවත් රහත් වෙන්න බණ කියයිද? නැහැනේ. ඒ කියන්නේ මේ සිතේ සත්‍ය දැකලා සිතේ මිදෙනාට පස්සේ අමුතුවෙන් මිදෙන්න දෙයක් නැහැ. ඉතින් අර මුකුත් නොදන්න අතර මේ සත්‍ය නොදන්න කෙනාට ඒ පණිවිඩය දෙන්න ඕනි. එහෙනම් අපි ආගේ මට්ටමට එන්න ඕනි. එහෙනම් එයා ආර්යෙක් නෙමෙයි. එහෙනම් එයා පෘථග්ජන සාමාන්‍ය මිනිස්සෙක්. අන්න එතනට අපි කතා කරන්නේ. ඒකයි අපි සමහරලාට ඒ විදිහටම ආමන්ත්‍රණය කරන්නේ. ඔව් ඇත්ත. හැමෝටම උපතක් මරණයක් තියෙනවා. ඒකයි අපි ඉන්න තැන. අපි එතන ඉඳන් එක මොහොතක් සත්‍ය පෙන්නලා ප්‍රතිපදාව ගැන කතා කරමු. ඔබට විවේකයක් තියෙන වෙලාවක්
ඔබේ කාර්ය බහුල එදිනෙදා කටයුතු වල සමහර විට යම් කිසි මොහොතක් ඔබට දැනේ විවේකයක් තියෙන. සමහර විට බස් එකක වාඩි වෙලා යන ගම ඔබට විවේකයක් තියෙනවා. සමහර විට ඔබ දුම්රියේ බස් එකක එහෙම නැත්නම් ඔබ කාර්යාලේ වාඩි වෙලා ඉන්න මොහොත කෙනෙක් හම්බෙනකන් ඉන්න වෙලාව මේ වගේ අපිට එදිනෙදා දිනචර්යාව තුළ එක්තරා හම්බ වෙන විවේකී අවස්ථා. ඒ හැම අවස්ථාවකම තමන්ගේ සිතට සිහිය පිටවන්න. ඒ කියන්නේ මේ හුස්ම දිහා බලන් ඉන්න එකක් නෙමෙයි. සිත දිහා දකින්න, සිත දකින්න. මොහොතකට හුස්ම බැලුවා කියලා වරදක් නැහැ. ඉදිරියේ තියෙන අරමුණකට සිහිය පිටවර කමක් නැහැ. හැමතැනම දුවන සිත එක අරමුණකට ගන්න එක වරදක් නෙමෙයි. නමුත් සිහිය පිටවනවා කියන්නේ තමන්ගේ සිත මොකද්ද දැන් හිතන්නේ? ඒක දැන අවබෝධයෙන් ඉන්නවා. සිහිය තේනවා තමන්ට. මේ සිහිය ඊටම වැදගත්. ඒකයි අපි එහෙම කියන්නේ. ඒ ප්‍රතිපදාව තුළ ඒ අවශ්‍යම කාරණයක්. හරි. දැන් අපි කියපු පරණ උදාහරණම ආයි ගන්නවා. අපේ ඔබේ පහසුවටත් අපේ පහසුවටත්. අත ඔබ ඉදිරියේ තියෙන උපමාව තමයි ගන්න ඕනි. දැන් අපේ ඉදිරියේ තියෙන උපමාන මේ මොහොතේ ඒ උපමාව තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒක නිසා අපි ගන්නවා මේ මොහොතේ අපි පොත දකිනවා. දැන් මේ පොත කියන්නේ බාහිර තියෙන දෙයක්ද? බාහිර තියෙන හතර මහ භූත. අල්ලුවත් අතර දැනෙන්නේ තද ගතිය. ඉම්බොත් දැනෙන්නේ සුවඳක්. එහෙම නේද? ඇහැට පේන්නේ වර්ණයක්. දිවට දැනෙන්නේ රසක්. අතර දැනෙන්නේ තද ගතියක්. දැන් මේ එකකටවත් පොතක් හම්බෙලා නැහැ. අස කන දිව නාසය මේ ආයතන වලට පොතක් හම්බෙලා නැහැ. නේද? එහෙනම් බාහිර තියෙන හතර මහ භූත. ඒතර පොතක් කොහෙද තිබුණේ? පොත අපි කියන පොතක් කියන එක අපි සිතින් හදාගත්ත රූපයක්, උපාදාය රූපයක්. මේ මොහොතේ අපිට මේ හැඩතලේ දැක්ක ගාම පොත කියලා මතක් වෙනවා. ඒතර පොතක් කියලා නෑ. ඒ වුණාට ඒක අපි හිතන. ඒකයි අපි පේනවනේ මේ හිතනවා. ප්‍රතිපදාවේ දෙවෙනි අධ්‍යය සිහිය පිහිටවන මනසේ සිහියෙන් ඉන්න මනසටයි පොත පේන්නේ. පොත දකින්න සිහිය තියෙන්නේ. එතනයි සිත මේ මොහොතේ එක්ෂණික සිත පොත දකින්න සිත. හැබැයි පොත දකින්න සිත පේනවනේ මේ හිතනවා. දකින්නවනේ මේ හිතනවා සිතුවිල්ල. පොත කියන්නේ සිතුවිල්ල. ඔව් පෙර මතකයෙන් ගත්ත සම්මුති ප්‍රඥප්ති නාමය තමයි පොත කියන්නේ. ඒක මේ මොහොතේ සිතුවිල්ල. එයා ඊගා මොහොතේ ඔබ බිත්තිය දකිනවා. හැබැයි බිත්තිය දකින සිත නෙමෙයි පොත දකින සිත. ඒක ඉපද නිරුද්ධ වෙලා. පොත දකිනකොටම ඇයි මේ පොත කියනකොට තියෙන හැඩතලේ ඒ හැඩතලේ ඒ පොතේ තියෙන හැඩතලේ නෙමෙයි බිත්තිය බලනකොට තියෙන්නේ. ඊගාවට අපි බිත්තිය දකින සිත. නමුත් අපි පොත දකින සිත ඒ වේදනා සංඥා සංකාර ඒ රූප වේදනා සංඥා සංකාර කියන්නේ ස්කන්ධනේ. ස්කන්ධාම පාතිභාව ආතන පටිලාභ අයං උච්චේජාත්. ස්කන්ධේ නිසා තමයි පොත කියන જાතිය හැදෙන්නේ. ස්කන්ධය තමයි මේ කතාව. සංඛාරා ස්කන්ධෙමයි. ඒකමයි කය කියන්නේ. කය කියන්නේ සමූහයේ එකතුවනේ. එතකොට ස්කන්ධ ගොඩවල්නේ. ස්කන්ධයට තමයි කය කියන්නේ. එතකොට එතනම තමයි අපි කය කියන්නේ අපේ ශරීරය කියලා අපි සාමාන්‍ය කතා කරන භාෂාව නෙමෙයි. අපි මේ ධර්මපරයය තුළ නිවන් මාර්ග තුළ කතා කරන්නේ කය කියලා අපිට එන අරමුණු. ස්කන්ධය කියන්නේ අරමුණු. ඒ කොයි විදිහෙන්කවත් සිතුවිලි කිව්වත් හරි. එතන සිතයි. ඒ සංඛාරා කියන්නේත් ඒකමයි. චේතනා සිතුවිලි කියන්නේත් ඒකමයි. අරමුණමයි. ඒ සේරම එකම වචනේ. හැබැයි මෙතන සිතක් පහළ වුණා කියන එකයි විඥානය කියන්නේ. විඥානෙට දැනෙන්නේ. එනයි විඥානය කිව්වත් ඒකමයි. හැබැයි මේ මොහොතේ එක්ෂණිකව මේ හට ගන්න සිත එතනම ඇතිලා නැති වෙනවා. සමුදය තුලම නිරෝධිකුත් සිද්ධ වෙනවා. උදේවැය ඥානෙ එතනම හටගෙන නිරුද්ධ වෙන උදේවැය. ඒ සිත පොත දකින්න සිත හටගත්ත නැති වුණා. අවුත්ත සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා.
දැන් එක්ෂණික සිත දකින්නවා කියන්නේ මෙන්න මේ පොත දකින්න සිත. සියල්ලම ඔබ අවබෝධයෙන් දකින්න ඕන එක. සත්‍ය දකින්නවා කියන්නේ පොතේ ඇත්ත මොකද්ද? සිතුවිල්ල. එහෙනම් පොත බාහිර එහෙම රූපයක් තියනවද? බාහිර තියනවද එහෙම දෙයක් නැහැ. කොහෙද එතකොට පොතක් තියෙන්නේ? පොත තියෙන ඔබේ හිතේ. බාහිර අතරමා භූතද? නෑ ඒකත් එහෙම කියන්නේ අපේ විඥාණයෙන්මයි. එහෙනම් සියල්ලම විඥාණයමයි. ඒ කියන්නේ රූප කියන්නේ අතරමා භූත කියන්නේ ඔක්කොම විඥාණයෙන්මයි. අපි කියනවානේ ප්‍රසාදයටයි මේ ප්‍රසාදවත් වෙනවා කියලා. ආලෝකයට ප්‍රසාදවත් වෙනවා. කාන්ට ශබ්ද ප්‍රසාදවත් වෙනවා. ආලෝකයට මේ චක්කු ප්‍රසාදවත් වෙනවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ. ඒතර විඥාන හයක් වෙන්නනවා. අයියේ. ඔක්කොම විඥාණයටයි දැනෙන්නේ. ඒකයි මේ සලආයතන වෙනවා කියන්නේ. ඇස හදාගෙන බලනවා කියන්නේ. අපි එළියේ තියෙන දේක් දකින්න නෙමෙයි. අපේ හිතේ තියෙන. අපි එහෙමනම් දකින්න ඕනි. එහෙනම් මේ මොහොතේ ක්ෂණික හරි සිත මොනවද දකින්න ඕනි? අපිට දකින්න පුළුවන් ද හතරමා භූත? එහෙනම් අපිට පේන්න ඕනේ මේ මොහොතේ මේ පේන්නේ හතරමා භූත. ඒකේ පොතක් කියලා එකක් නැහැ. අපිට ධාතුව පේනවා නම් අපිට හතරමා භූත පේන්න ඕනේ. අපිට ධාතුව පේන්නේ නැහැ. ඇත්ත ඒකනේ. අපිට ධාතුව පේන්නේ අපිට අපේ සිතමයි පේන්නේ. ඒ කියන්නේ අපේ එළියේ පේන ඔක්කොම අපේ සිත. ඔව් සේරම අපේ හිත අපිට පේන්නේ. අපි අපේ හිතයි මේ සේරගෙම බලන්නේ. බාහිර දේ තියනද ලස්සන හොඳ කියලා දෙයක් නෑ. ඒක අපේ හිතේ තියෙන. ඒක මේ කතාව සරල කරන්න බෑ මීට වැඩිය. කොච්චර සරල කරත් මෙතන තමයි නවතින තැන. බාහිර ධාතුව නෙමෙයි අපිට පේන්නේ. අපිට පේන්නේ සිත. උපාදාය රූපය කියන්නේ සිතුවිල්ලක්. ඒක විඥානේ මායාවක් මැවෙන එකක්. දැන් එහෙම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ ඇත්ත කතාව කිව්වොත්. ඇයි පොත කියලා දෙයක් හිතක තියනවද? නැහැ. ඒක පෙර සම්මුති මතකය නිසා හටගත්ත නේද? එහෙනම් ඒක අතීතයට ඇයිති වෙන්නේ. ඒත් වර්තමාන මේ මොහොතේ අපි දකින්න දෙයක් විතර අපිට පේන්නේ. ඒතර මේ මොහොතේ අපිට දකින්න මේ සිත. ඒ සිතේ මොහොතට අයිතිත් නැහැ. අතීතයට. හැබැයි මේ මොහොත පමණයි තියෙන්නේ. මොහොතටත් අයිති නැති මොහොත පමණක් තියෙන කතාව මොකද්ද? මේක ටිකක් ගැඹුරුයි නේද එතකොට? මේ මොහොතම එක්ෂණිකව හටගෙන එක්ෂණිකව නිරුද්ධ වෙනවා. දැන් ඔබ ඇහැ වහන්න. දැන් ඔබ ඉදිරිපිට තියෙන දේ ආය ඇහැරලා බලන්න. ආය වහන්න. මේ හටගත්ත මේ නැති වුණා. ඇවුවම නැති වෙනවා. ඇහැරියාම හට ගන්නවා. ඔබට පේනවද මේ එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා? ඒ ඇහැට පේන රූපේ කියන එක. ඒක ධාතුව නෙමෙයි. ඔබේ සිත උපාදාය රූප නමුත් ඒකත් එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. ඇති වෙනව නැති වෙනවා කියන එක. අවුත්ත සම්භූතං උත්තානම් පෙරනතු බීම හටගත්ත ඒ තුන නිරුද්ධ වුණා. අපි මේ ස්කන්ධේ පොත දකින ස්කන්ධය නෙමෙයි නේද? ඒ හැඩතලයේ ඒව නෙමෙයි නේද? ඒ සංඥා නෙමෙයි නේද? ඒ විඳීම් සංඥා හැඳිනීම් නෙමෙයි නේද? බිත්තිය දකිනකොට තියෙන. ස්කන්ධය වෙනස් වෙනවා. ස්කන්ධය වෙනස් වෙනකොට උපාදාය රූපේ වෙනස් වෙනවා. ඒත් එක්ක විඤ්ඤාණය දැන ගැනීම වෙනස් වෙනවා. සියල්ලම එක්ෂණිකව මේක හටගත් එකට අයිති නෑ ඊගාව එක. මේ මැවෙන්නේ කර්මයට. ඒ කියන්නේ සංඛාර අවිද්‍යාවපච්චය සංඛාර. අවිද්‍යාව නිසා මැවෙනවා සංඛාර. මොනවද මැවෙන්නේ? මේ සිතුවිලි මැවෙනවා. පෙර දත්ත නවදත්ත සකස් කිරීමක්. පුරාණ බිදම් භික්ඛවේ කම්මං වදාමි. පුරාණේ නව කර්ම සකස් කරනවා. මේක ධර්මයෙන් දකින්න ඕනි තැනක්. උපදින්නේ සිතක්. මැරෙන්නේ සිතක්. ඒ උපදින සිත පේන දෙයට අයිතිද? නෑ. ඒ උපදින සිත ඇහෙන දෙයට අයිතිද? නෑ. එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන ක්ෂණික මරණයක්. ක්ෂණික සිතක උප්පත්තියක් මරණයක්. පොත කියන දේ හටගත්තොත් එතන භවයක්. එක්ෂණිකවම භව නිරෝධයක් එතනම ඇති වෙනව නැති වෙනවා. ඒතර මෙතනම ඇති වෙන නැති වෙන තැන ප්‍රබස්වරකුත් තියෙනවා. ඔව් ප්‍රභවයේ මොහොත දකින්න ඕනි තැන. එතනයි දකින්න තැන අපි මාර්ගේ. එතනයි බුද්ධක්ෂණයේ තියෙන තැන. අපි හැම මොහොතේදීම මේ තැන පෙන්නනවා. දැන් අපි ප්‍රායෝගිකව එදිනෙදා මේක දකින්න ඕනි. ඔබ වාඩි වෙලා හිටියත් S2 අරින්න. පේන දේ ඔබ හිතන දේ බව දකින්න. ඊට පස්සේ ඔබ ධර්මයේ ගලපන්න. එතන ධර්මයේ ගලපුවාම අපට දැනෙන්නේ මේ හිතන දේ ඇත්තට එතන දෙයක් නැති බව.
ඒක පෙරමතකයෙන් එන්නේ. සම්මුති ප්‍රඥප්ති පෙරමතකයෙන් අරගත්තේ. ඒත් මේක මේ මොහොතේ දකින්න දේ. ධාතුව ඔබට දකින්න බෑ. මොහොතට අවදි වෙනවා කියන්නේ ඒ මොහොතේ ප්‍රභාස්වරය විතරයි තියෙන්නේ. ධාතුව විතරයි තියෙන්නේ. ධාතුව දකින්න බෑ. ඒක නිසා පෙර එකක් මැවෙනවා. පෙර සංඥාවක් මැවෙනවා. ඒ පෙර මතකයක්. නමුත් ඒක මේ මොහොත නෙමෙයි. මොහොතේ මොකද්ද තියෙන්නේ? ධාතුව. ඒ ධාතුව පේනවද? පේන්නේ නැහැ. එතන මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. ඒතර විඥානේ දැන ගැනීමක් නැහැ. එහෙනම් මොහොත තුළ කොහොමද තියෙන්නේ? ප්‍රභාස්වරය විතරයි. ප්‍රභාස්වරය කියන මුකුත්ම මේ කියන තැන පනවන්න බෑ. ඒකයි මෙතන බුද්ධ සිත කියන්නේ. ඒක හැම මොහොතෙම ඔබ ඉන්නේ ප්‍රභාස්වරය. ඔව් හැම මොහොතෙම නිවන් දකින්න සිත තියෙනවා. හැම මොහොතෙම බුද්ධ ඔබ සිත තුළම තියෙනවා. බුද්ධක්ෂණය එතනමයි. ඔබට දකින්න පුළුවන්ද මේ කියන එක? ඔබට බාහිර පොතක් හම්බෙන්නේ නැත්නම් ඔබට රාග දේශමව හම්බෙන කතාවක් තියෙනවද නැහැ? තණ්හාවක් ඇති වෙන කතාවක් තියෙනවද නැහැ? උපාදාය රූපයක් හම්බෙනවද නැහැ? සියල්ලෙන් මිදෙනවා. නිරෝෂේස විරාග නිරෝධයකට එනවා. මේ දකින්න හැම සිතකම මේක දකින්න. හට ගන්න සිත දකිනකොට නිරුද්ධ වෙනවා. ඉතිරියක් එන්නේ මේක පුහුණු වෙන්න ඕනි. මේ සත්‍ය දකින්න පුහුණු කරන්න ඕනි හිතට. දැන් අපිට බෑ අපි එදිනෙදා කරන කටයුතු වලින් මිදිලා මේක කරන්න. ඒක නිසා අපි සියල්ලම දත් මදින මූණ හොදනකොට හැම මොහොතෙදිම සිත දකින්න පුරුදු වෙන්න වෙනවා. මේ දකින්න පුරුදු වෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මේ මොහොත විතරයි තියෙන්නේ. දැන් මරණය කියන එක සිතුවිල්ලක්. ඒකත් පෙරමතකයේ තියෙන්නේ. උපදින පෙරමතකයේ තියෙන්නේ. මේ මොහොතේ උපත මරණ පනවන්න බෑ. මේ මොහොතේ එහෙම දෙයක් නැහැ. එතකොට මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එක විතරයි. හැමදාම සිද්ධ වෙන්නේ මෙච්චරයි. හෙට වෙන්නේත් මේ දෙයමයි. ඔබ කවද කතා කරත් එතන වෙන්නේ මේ දෙයමයි. ඒ කතා කරන හැම දෙයක්ම අන්තයක් සිතුවිල්ල. ඒ සියල්ලම නැහැ. ඇත්ත කතාව ඒක මායාව. උපදින්නේ සිතක්ම උපදී. මැරෙන්නේ සිතක්ම මියයි. ඒ උපදින සිත පේන දෙයට අයිතිද නැහැ. ඒ උපදින සිත ඇහෙන දෙයට අයිතිද නැහැ. එහෙනම් මැරිලා ඉන්නකොටත් ඇහැට පේනවා. කෙනෙක් මැරුණාට පස්සේ එයා ඇහැට පේනවා. කෙනෙක් එයා ඉන්නකොට පණ තියෙනකොටත් එහෙනම් පණ තියෙනකොටත් අපිට එයාව ඇහැට පේනවා. දෙකම එකයිනේ. පේන දේ හිතන දෙයට අයිති නෑ. හිතනවා එයා දැන් මැරිලා කියලා. හිතනවා දැන් එයාට පණ තියෙනවා කියලා. හැබැයි පේන්නේ එකම රූපේ. පේන දේ නෙමෙයි හිතන දේ. අපි හිතනවා ඒ පේන දේ ඒ ලස්සනයි කියලා. අපි හිතන දෙයක්. පේන දේ එහෙම එකක් නෙමෙයි. අපිට පේන්නේ එකම කෙනා නම් අපි හිතනවා මැරිලා කියලා. අපිට පේන්නේ ඒ කෙනා මැරලා නැහැ කියලා ආයි පණ තියෙනකොට පේන්නේ එකම රූපයක්. පේන්නේ එකම දේ ධාතුව පමණයි. ඒක රූපෙට අයිති නෑ. අපි අසුරු කරන්නේ උපාදාය රූපයක්. ඒ කියන්නේ සිතුවිල්ල. පේන්නේ ඇහෙන දෙයට ඔබ හදාගත්ත දේ අයිති නෑ. පේන ඇහෙන දෙයට ඔබ හදාගත්ත දේ අයිති නෑ. උපදින්නේ සිතුවිල්ලක්. නිරුද්ධ වෙන්නේ සිතුවිල්ලක්. මේෂනේ උපදින සිත මේෂනේම හටගෙන නිරුද්ධ වෙනවා. දැන් ඔබ ඇස් වහනවා. දැන් ඔබට මුකුත් පේන්නේ නැහැ. දැන් ඔබ ඇස් අරිනවා. ඒතර ඔබට දෙයක් පේනවා. මෙන්න මේ වගේ ආයස් වහනවා. ඒතර ආයි පේන්නේ නැහැ. ආයස් අරිනවා. එතකොට පේනවා. දැන් හටගත්තා නැති වුණා. හටගත්තා නැති වුණා. බාහිරද ඔය බාහිර ඔබට පේන දේ පොත කියලා පොත කියනවද? නැහැ. ඒත් ඔබ කොහොමද කියන්නේ ඔබට පේන්නේ පොතක් කියලා? ඔබට පේන්නේ හතර මහ භූත. පොත කියන්නේ ඔබ හිතන සිතුවිල්ල. ඒත් හතර මහ භූත ඔබට පේනවද? ඇත්තටම ඔබට පේන දේ ඔබට පේන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? හතර මහ භූත ඔබට පේන්නේ නැහැ. ඒතර ඔබට පේන්නේ මොනවද? ඇත්තට ඔබට මුකුත් පේන්නේ නැහැ. ඔබට මොනවද පේන්නේ එහෙනම්? නෑ ඔබ සිතුවිලි විතරයි තියෙන්නේ.
හැම ඔබ දකින හැම දෙයකම ඔබ හතරමහා භූත දකින්නේ නැහැ. ඇත්ත කතාව සිතුවිල්ල දකිනවා. හරි වේගවත්. ඒ වේගයේ නිසාම සිතුවිලි විතරයි ඔබට අහුවෙලා තියෙන්නේ. ඔබට හතරමහා භූත හම්බෙලා නැහැ. ඔබ පොත පේනවා, ඊට පස්සේ බිත්තිය පේනවා, ඊට පස්සේ මල පේනවා, ඊට පස්සේ පුටුව පේනවා, ඊට පස්සේ බිම පේනවා. ඔබ බලන තැන සිතුවිලි තියෙනවා. ඒක හැම එක තැනකවත් තියෙන ධාතු ඔබ දැක්කද? ධාතු දකින්න බෑ. ඇත්තටම අපිට කවදාවත් පෙනිලා නැහැ. අපි හිතලා. පේන ඇහෙන දෙයට ඔබ හදාගත්ත දේ, සිතේ හදාගත්ත පොත කියන පෙරමතකයෙන් ආපු අර පෙර පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි පුරාණේ නිසා ආපු කර්මයේ ඵලයක් තමයි මේ පොත කියන සංඥා. පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි පුරාණේ කනවා කියන්නේ ඒ කියන්නේ පුරාණේ නිසා හටගත්ත කර්මයේ විපාකයක්. විපාක සිතක් මේ තියෙන්නේ. මේ හේතුව නිසා හටගත්ත ඵලයක්. හේතුව නැති වෙනකොටම ඵලය නැති වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඔබ පොත දකින්න හිත ආයි බිත්තිය දකින්නකොට ඒ හේතුව එතනම නැති වෙලා. ආයි බිත්තිය කියන්නේ අලුත් හිතක්. අර මුළු ලෝකෙම අතන ඇති වෙලා නැති වෙනවා. ඒ පොත කියන භවයේ මුළු ලෝකෙම ඒ ෂණේම භව නිරෝධයක් වෙනවා. නමුත් හැම මොහොතෙම ඔබ ඉන්නේ බුද්ධ සිත සමගයි. ඒ මොහොතෙම නැති වෙනකොට ඊගා මොහොතේ අලුත්යක් උපදිනකොට මේ මැද ඔබ ප්‍රභාස්වර සිත තියෙන ඔබ දකින්නේ. ඒ බුද්ධ සිත ඔබ දකින්නේ. වේගය නිසා ඔබට ඒක හම්බ වෙන්නේ. ඒක නිසා ඔබ හිතනවා නෑ මම මේ ඉන්නවා මේ මට පොත පේනවා. ඔබ පොත කියන එක පමණයි. ඔබ කොතනද ඉන්නේ? පොත කියන එක පොතක් තිබ්බොත් දකින මම ඉන්නවා මේ පැත්තේ. හැබැයි මේ පැත්තේ මම ඉන්නවා කියන එක සිතුවිල්ල. ඇත්තටම පොත කියන එකත් බොරුවක්. ඒකත් පෙරමතක. එහෙම දෙයක්වත් ඉස්සරහා නැහැ. ඒකත් නැහැ. මේ පැත්තේ කෙනත් නැහැ. පොත නැත්තම් මාත් නැහැ. අයි පොත තිබ්බොත් මාත් තියෙන්නේ. මං දකින්න පොත දකින්න මම එක්ක. දැන් පොත නැහැ. පොත නැතුණාම දකින්න කෙනා නැහැ. ඇයි? දෙයක් තිබ්බොත් කෙනෙක් ඉන්නවා. දෙයක් නැත්තම් කෙනා නැහැ. දේමයි කෙනා, කෙනාමයි දේ. දැකීමක් පමණයි. දිත්තේ මත්තන් කිව්වේ ඒකයි. දුටු දෙයක් නැත්තම් මොනවාද කෙනෙක් ඉන්න විදියක් නැහැ. කෙනා බොරුවක් වෙනවා. කෙනා මායා විඥානේ. මේ කතාව අපි කව ගැඹුරුයි. නමුත් මේ කතාව හරි සරලයි. ඇයි එහෙම කියන්නේ? මේකේ වෙන මුකුත් නැහැ. මෙච්චරමයි තියෙන්නේ. හැම දෙයක්ම මේ මොහොතේ සිතක් පමණයි. මරණය කියන එක ඔබ සිතන සිතුවිල්ලක් විතරයි. එහෙම දෙයක්වත් නැහැ. දැන් ඔබට ඇහැට නම් පේන්නේ ඔබ ඉදිරියේ ඉන්නේ ඔබේ අම්මා ඉන්නවා කියලා පේනවා. හැබැයි යා මරණයට පස්සෙත් පේන්නේ ඇහැට ওই රූපෙමයි. එහෙනම් යා මරලා කියන්නේ ඔබේ හිත මිසක් රූපෙට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. පණ තියෙන කෙනෙක් කියලා ඇහැ කියන්නේ. පණ නැහැ කියලා ඇහැ කියන්නේ. ඇහැට පේන්නේ රූපේ විතරයි. එහෙනම් රූපේ පණ තියනවද නැද්ද කියලා ඇහැ දන්නේ. හැබැයි හිත කියනවා එයා මැරිලා කියලා. හිත කියනවා නෑ යාට පණ තියනවා කියලා. ඇත්තටම දැන් ඇහැ දන්නවද මේක? ඇහැ දන්නේ. ඒතර ඇත්තට මොකද්ද මේ වෙන්නේ? ඔබ හිතනවා. රූපේට අයිති නෑ. පේන රූපේට හිතන දේ අයිති නෑ. හැම ෂණේ විතරයි තියෙන. ඒ ෂණේ මායාව බොරුවක් වෙනවා. දැන් මොකද්ද ලෝකේ? එතකොට ඔබට ලෝකේ ඔබට හම්බ වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඔබ මහා ශුන්්‍යතාවයක ගිලෙනවා. මේක බොරු ලෝකයක් වෙනවා. ඔක්කොම සිතුවිලි වෙනවා. හැබැයි සිතුවිලි මායාවක් වෙනවා. සත්‍යක් නෙමෙයි. අනිත් එක ඊටත් වැඩිය ගැඹුරුයි. යේ ධම්මා හේතුප්පගා තේසං හේතුන් තථාගතෝ. ඒ අස්සජි රහතන් වහන්සේ සාරිපුත්ත රහතන් වහන්සේට ඒ කියපු පණිවිඩේ මුළු ධර්මයේම එකේ තියෙනවා. යේ ධම්මා හේතුප්පගා තේසං හේතුන් තථාගතෝ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. එච්චරයි කියනවා ලෝකේ තියෙන්නේ. ඒ තථාගතයන් ඒක කියනවා. එච්චරයි මේ ලෝකේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ ලෝකෙට එලි කරන්නේ එච්චරයි. ලොකු සූත්‍ර 84000ක් කියවන දෙයක් නැහැ. සුනීත සෝපාකල මුකුත් දන්නේ නැහැ.
හැබැයි ඕක දන්නවා. මේ මොහොත විතරයි ඒකත් නෑ ඒකත් බොරුවක්. මේ සිත මායාවක්. එහෙම දෙයක් ලෝකේ නෑ කියලා ශුන්‍යයි කියන එක දකිනවා. ඒ බුද්ධ සිත දකිනවා. බුද්ධ සිත දකින තාක් කිසි කෙනෙක් අතරම හරිම අවාසනාවන්තයි. හරිම අවාසනාවන්තයි මේ ලෝකේ පරම සත්‍ය දකින්න බෑ එතක. මේ ලෝකේ කිසිම දෙයක් යාට දුක හිතෙන්නවත් දුකක්වත් කතාවක් නැති වෙනවා. එහෙම දෙයක් නැහැ. ලස්සන තියෙන හිතේ බාහිර දෙයක ලස්සන නැහැ. කැත තියෙන හිතේ බාහිර දෙයක කැතක් නැහැ. දුක තියෙන හිතේ බාහිර දෙයක දුකක් නැහැ. සතුට තියෙන හිතේ බාහිර දෙයක සතුටක් නැහැ. අපි ඇසුරු කරන්නේ අපේ හිත විතරයි. ඒකත් හිත මායාවක් බොරුවක් හිත කියලා දෙයක් නැහැ. හිත කියලා දෙයක් නැහැ. ඒ පේන බවමයි සිත කියන්නේ. ඒක මායාව ගැන අපි මේ කතා කරන්නේ. ඒක බොරුවක් බව. කවුද මේවා කතා කරන්නේ? මේ බුද්ධ විතරයි ලෝකෙම තියෙන්නේ බුද්ධ විතරයි. බුද්ධක්ෂණේ විතරයි මුළු ලෝකෙම තියෙන්නේ. අන්නසෝ ධම්මං පස්සති සෝමං පස්සති. මෙන්න මේ ධර්මයේ දකින්න. මේ ලෝක ධර්මතාවයේ දකින්න. ලෝක ධර්මයේදාවේ දකින්නවා කියන්නේ බුදුන් දකින්න. බුද්ධ සිත දකින්න. බුදු කියන්නේ රූපයක ওই මැටි පිරිමක ඉන්න එකක් නෙමෙයි. බුද්ධ කියන්නේ තමන්ගේ සිත. තමන්ගේ සිතට තමන් වඳින්නේ කියලා අපි කිව්වේ ඒකයි. නමුත් ඒක දන්නේ. ඒක දැනගන්න මේ ඇත්ත දැනගන්න ඒ මහා ඥානෙ මහා ප්‍රඥාව කියලා අපි එමෙ කිව්වට මේක හරි සරලයි. අපි මේ හිතේ තද කරගෙන එක ඒවා දාගෙන අපි ගොඩ ගහලා කුණු ගොඩක් වගේ අපි ගාව ගඳයි කෙලස්. අපිට ඇත්ත පේන්නේ. අපි ඇත්ත දන්නේ. ඇත්ත වැහිලා. අපේම දෑතින් අපේ ඇස් අපි වහගෙන අපි ලෝකේ පේන්නේ කියලා හිතාගෙන ඉන්නවා. අපි අන්ධයෝ වගේ ජීවත් වෙනවා. අපි අන්ධ වෙලා තියෙන්නේ අපේම ඇස් වලින් වහගෙන කියලා අපේ දෑතින් අපේ ඇස් අපි වහගෙන කියලා කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ උපතින් කවුරුත් අන්ධ නැහැ. හැමෝම ප්‍රභාස්වර සිතක් තියෙනවා. හැබැයි හැමෝම වහ ගන්නවා තමන්ගේ ඇහෙන්. තමන්ගේ ඇහැ තමන්ගේ අතින් වහ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ලෝකෙ පේන්නේ ඉපදුණු දවසේ ඉඳලා මරණකම්ම වහගෙන ඉන්නවා. එයාට ලෝකෙ දකින්න බෑ. එයා ඒක නැති කරගන්නවා. ඇස් අන්ධ කරගත්තා වගේ. නමුත් ඇස් අන්ධ වෙලා නෙමෙයි වහගෙන තියෙන්නේ. එයා ඇත්ත එයාට අවබෝධ වුණොත් එයාට යම්කිසි විදිහක මේ සත්‍ය එයාට දැනුණොත් එයා අත් දෙකට අග්ගාලා අරලා ලෝකෙ දිහා බලන. ලෝකේ තියෙන එක සත්‍යයි. ඒකනම් දැනගන්නම ඕනි. එතකොට එයාට මොකද වෙන්නේ? එයාට කවදාවත් දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි මරණයක් කියලා එකකුත් නැහැ කියලා එයා දකිනවා. මේෂණේ විතරයි කියලා දකිනවා. ඒක ඇත්ත දකිනවා. ඔක්කොම සිත බව දකිනවා. ඒකත් බොරුවක් කියලා දකිනවා. එතකොට එයා අඬන්නේ නැහැ. එයා කම්පා වෙන්නේ නැහැ. සැප දුක් ඒවා මේවා වලට එයා සැලෙන්නේ නැහැ. අකම්පිත හදවතක් අටලෝ දහමින් කම්පා නොවන මහා පුරුෂය කියන ඒ උතුම් ගුණේ පිහිටනවා. ඒ තමයි ආර්ය. එතන කෙනෙක් නෑ. පුජ්‍යලෙක් නෑ. මේ ස්වභාවය අවබෝධ වෙනවා. ඒ ස්වභාව ධර්ම අවබෝධ වෙනවා කියෝ එකයි. පේන ඇහෙන දෙයට ඔබ හදාගත්ත දේ අයිති නෑ. උපදින්නේ සිතුවිල්ලක්. නිරුද්ධ වෙන්නේ සිතුවිල්ල. මේෂනේ උපදින සිතේ මේ මොහොතේ ඔබ ඇස්සරනකොට ඔබට පේන තැන ඔබ දකින්නද උපදින සිත. එච්චරයි තියෙන්නේ. ඒ සිතම ඒ මොහොතේ ඇති වෙලා නැති වෙනවා. සමුදය තුලම නිරෝධයක් වෙනවා. ඊගාව සිත වෙනින් සිත. හැබැයි මේ සිත එයා සත්‍ය දකිනවනේ. මේ සිත විතරයි තියෙන්නේ ලෝකේ. ඒතර ඔබ ඉපදුනේ මේ සිත ඉපදීම කියන්නේ. වෙන එකක් නැහැ. මරණය කියන්නේ මේ සිතමයි. එච්චරයි මේ සිතේ මරණයමයි. වෙන එකක් නැහැ. ඒතර ඔබ ඉපදුනේ කොහෙද? මේ සිතේ මෙච්චරයි. එතන මුකුත් නැහැ.
ඔබ ඉපදුනේ එතකොට ආයතන ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ කියන්නේ ඒකයි. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ අයං උච්ච ජාති. මහණෙනි මේ ජාතියේ උපත මේ ෂණේ තියෙන්නේ. බුදුන් වහන්සේ කියන්නේ ස්කන්ධය නිසා යටගන්නේ. ස්කන්ධය කිව්වේ ඒක තමයි මේ මොහොතේ වේදනා සංස්කාර මේ හැදගත්තු ස්කන්ධේ. සංඛාරා කිව්වේ ඒක අනිච්චවත සංඛාරා උප්පාදවයි ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේස උපසමෝසුකෝ ඔය කිව්වේ ස්කන්ධේ. මොකද්ද? අනිච්චවත සංඛාරා. මොකද්ද? ඒ සංඛාර තමයි සිත. මොකද්ද? ඒ සිත උප්පාදවයි උපදින තැනම නැති වෙනවා. උපාදවයි ධම්මිනෝ හටගත් තැනම නැතින උපජ්ජිත්වා නිරුද්ධಂತಿ එතනම නැති වෙනවා. තේසං උපසමෝසුකෝ. ඒක දැක්කගෙන සාන්ත සුවයටපත් වෙනවා. මේ නිස්සාරණ ගමන තුළ මේ නිස්සාරණ මඟ තුළ අපිට තියෙන සාන්ත සුවයක්. සැප දුක් නෙමෙයි. සාන්ත සුවයක්. සැප දුක් කියලා කතාවක් මේකේ නැහැ. ඒ අන්තවල පුදුන් මනස පෘථග්ජන භූමියේ ආර්ය භූමියේ සාන්ත සුවය තියෙන. ඒක සදාතනික සුවය. කිසිදා වෙනස් වෙන්නේ නැහැ. ඔබට ඔලුව කැක්කමක් આવොත් ඔබ පෙනඩෝල් එකක් බොනවා. හැබැයි ඒක ඒ මොහොතේ විතරයි. ආයෙ ඔලුව කැක්කුම එනවා. ආයෙ ඔබ පෙනඩෝල් බොනවා. කවද වෙනකන්ද? මෙන්න මේ වගේ ලෞකික සැපේ. මේ දැන් අඬනවා, මේ දැන් hina වෙනවා. අර පෙනඩෝල් බොනවා වගේ වැඩ. හැබැයි මේ සාන්තසුවේ කවදාවත් ඔලුව කැක්කමක් එන්නේ නැහැ. එතනින් ඉවරයි. නිට්ටාවට සනීපයි ලෙඩේ. ආයෙ දුකක් හටගන්නේ. දුක තියෙන කෙනෙක් නැහැ. කෙනා නැති බව අවබෝධ කරනවා. මේ සබදාම අවබෝධ කරනවා. එතන මේ ධර්මයේ හැම බෞද්ධයෙක්ම දැනගත යුතු නැත්නම් බෞද්ධයෙක් වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ ඇත්තටම පවුනේ. අද බෞද්ධ අසරණයිනේ. ඒවන අත්තර ගන්න බැරිව වයසට යනකොට ගොඩ ගැහිලා කුණු ගඳ ගන්නවා. ද්වේෂය ඉතිරෙනවා. වෛරය ඉතිරෙනවා. ගිනි ගොඩක පත්තු වෙනවා. මං දන්න අම්මා කෙනෙක් ඉන්නවා. දරුවා ආවේ නැහැ බලන්න. ගොඩක් වයසයි. අම්මට හිතුණා දරුවට ඔක්කොම ලියනවා කියලා. දරුවට සේරම ලිව්වා. එළියලා අම්මා ගියා වැඩි හිටනවාසෙට. දැන් බලන්න කෙනෙක් නැහනේ. අනේ ඒත් ඒ දරුවා ආවේ නැහැ බලන්න. අන්තිර මේ අම්මට පිස්සු හැදිලා අම්මා අසූචි කනවා කක්ක කනවා. කොයිතරම් මේගොල්ලෝ වේදනාවෙන්ද මැරෙන්නේ. මේගොල්ලෝ හිතන් ඉන්නවා අර ඉතේ අල්ලගත්ත දේවල් අත්හැර ගන්න බෑ. විඳවනවා. අපේ බෞද්ධ අද වැඩිහිටියෝ අද බෞද්ධ අම්මලා තාත්තලා දශක ගානක් ධර්මයේ නැති නිසා අත්සරණ වෙලා යන්නේනම නැති වෙලා මහා දුක්ඛිත මරණ හැමෝටම තියෙන්නේ. පව් ධර්මයේ ගාවටවත් ඇවිල්ලා නැහැ. වයසට ගිහිලා පුළුවන් කී හිටියා. හැමෝම ඒ යුග ගානක් එහෙමයි ගියේ. වයසට ගිහිලා කරන්න පුළුවන් දෙයක් නැහැනේ. අසරණ වීම පමණයි. දුක විතරයි යන්නේ සේරම නිරවලට. ඔක්කොම ද්වේෂයෙන් මැරෙන්නේ. අපිට දැනෙන්නේ මහා අඳෝනාවක්. මේ බෞද්ධ සමාජයේ ඉක්මනටම මේ සත්‍යයට එන්න ඕනි. මේ සත්‍ය පමණයි බෞද්ධයාට වෙන දෙයක් ඉතුරු වෙලා නැහැ. බෞද්ධයාට බොරු කතා කියලා වැඩක් නැහැ. අනිත් ආගම්වල තියෙන ඔය කතාව ඒවා බොරු. ඕවා බෞද්ධ ධර්මයේ තුල නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන ඒවා බලන්න. බුදුහාමුදුරුවෝ කියපු නැති ඒවා ලියාගත්ත පොත් ලියාගත්තට වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ කවදාවත් ඔය වර්ණගන්ධ ගුණෝපේතං ගාතාවක් කියලාත් නැහැ. ආකස්සර උම්මට්ටා ගාතාවක් කියලාත් නැහැ. ඔය එක ගාතාවක්ව බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඒවා මේ මිනිස්සු අනිත් අයගේ අනිත් ආගම් වලින් අර රජවරු අර Hindu අර ඉන්දියාවේ ගෑනු බැඳලා කෝවිල් හදලා පන්සල් වල ඒගොල්ලන්ට කියපු ගාථා මේ කියන්නේ. අපි බුදුන් වහන්සේ කවදාවත් නූල් ගැට ගහලා ඔය හඳුන් කුරුපත්තු කරලා මල් පූජා කළා නැහැ. ඔබ විශ්වාස කරනවද මේවා? ඔබ පිළිගන්නවද මේවා? කේතාක් ඔබ සම්මාදිට්ඨියට එන්නේ නැහැ. පුදුම මිත්‍යා දෘෂ්ටියක හිර වෙලා අනේ බොරු වගේක් කර යනවා. රතන සූත්‍රය කියන්නේ අපි දකින වටිනාම කීනා ಜಾති නවන් නැති සම්භවං නැවත උපදින්නේ කී ශාස්ත්‍ර මේක ෂේ වෙනවා මේක මොහොතම නැති වෙනවා මේ තියෙන්නේ කමටහන්
මේ නිවන කියන්නේ මේ ක්ෂණික සිත ගැන කියන්නේ. නයි ජාතු ගබ්බසේම් පුනරදී නැවත උප්පත්තියක් නැති භවයක් පතන්නේ තැනක අද කොහොම දිව්‍ය ලෝක යන මිනිසු ටිකක් බිහි වෙලා ඉන්නේ මේකේ. එහෙම කතාවක් නැහැ. ඒක හරි පුදුමයි. කොහොමද මේවා මේ පෘථග්ජන අය ලියාගෙන පෘථග්ජන වික්ෂුන් වහන්සේලාට ලියලා මේවා පුදුමයි මේවා. සූත්‍රවල බැලුවාම කොහෙවත් නැහැ. මිනිස්සු දන්නෙත් නැහැ. කන වෙලා අල්ලගෙන අර අන්ධයෝ යන්නේ පාරේ. හවුහරණක් නැතුව අන්නේ වගේ ඒ પરම්පරාව ඊගා પરම්පරාව උපැන්න සාතිකේ නව බෞද්ධ එච්චරයි මිත්‍යා දෘෂ්ටිකයම ඔක්කොම. පව් නේද? අසරණයි නේද? හිතාගෙන ඉන්නවා අර හැමදේම හිතාගෙන ඉන්නවා වගේ. එච්චරයි. වෙන මොකුත් නැහැ. ඇත්තට මුණ දෙන්න හයියක් නැහැ. ඇත්ත දන්නේ නැතුව අසරණ වුණු අයට කාගේ පිළිසරණක්ද? ඒ අසරණ කමට අපි මහා සංවේගයක් අපිට තියෙනවා. මේක සත්‍ය දැනගත්තට පස්සේ ඇත්තටම අපිටත් හරි පුදුමත් හිතෙනවා. කන පිට ගහලා දෙයක් හොඳ පිට ගැහුවා වගේ බුදුන් වහන්සේටම කියනවානේ. ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මට වැටහුණා ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවා වගේ. මෙන්න මේ ධර්මය අවබෝධ වුණාම කියනවා හැමෝම. පුබ්බේ අනුසතේසු ධම්මේසු මහණෙනි මම පෙර නොඇසු විරු ධමයක් මේ දේශනා කරන්නේ බුදුහාමුදුරුවම කියනවා. මේක කිසිම ආගමක නැහැ. බුදුන් වහන්සේම කියනවා. ඉතින් අනිත් ආගම්වල තියෙනවා දැන් ඉන්න අයයි කරන්නේ. කිසිම ආගමක නැති ධමයක් අතේ තියාගෙන. මොකද්ද පටලවිල්ලක් පේනවා. කාටවත් ලියා ගන්න බැරි තැනක හිර වෙලා. පව් අසරණ මිනිස්සු. බොහොම ටික දෙනෙක් මේක තේරුම් ගන්නවා. හැබැයි ටිකයි. මොකද ඒ අයටත් මහා කරුණාව සංවේගයේ ඒ මහා සංවේගයක් ඇති වෙනවා ඇත්තට මේ සත්‍ය දැනගත්තා. එතකොට ගොඩක් අය නිහඬයි. කියන්නේ යන්නෙත් නෑ මොකද දරා ගන්න බෑ අනිත් අයට. එදා බුදු සමය තුලත් ඒක තිබුණා. බුදු සමය තුලත් ගොඩක් අයට මේක දරා ගන්න තේරෙන්නේ නැති නිසා ඒ අසරණ වෙනවා එතකොට. හැබැයි බුදුන් වහන්සේ උත්සාහ කරන්නේ මහා කරුණාවෙන් හැමෝටම මේක තේරුම් කරන්න. ඉතින් මහා අපරාධ කරපු අයත් නිවන් දකිනවා. ඉතින් ඔබ දන්නවා අඟුලිමාල කියන්නේ දහස් ගණන් මරපු මිනිමරුවෙක්. ඒ අයත් නිවන් දකිනවා. මහා විශාල අපරාධකාරයෝ සංකිට්තේන පොඩි හාමුදුරු හොරු රැලක්ම අරන් ගිහිලා නිවන් දක්වනවා. ඉතින් මේ කතා හරි මේ බොරු එහෙම කතා නෙමෙයි. මේවා සත්‍ය සූත්‍ර පිටකේ තියෙනවා අපි මේ කියන්නේ. අපේ සූත්‍ර පිටකේ නැති කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද අපිට තේරෙනවා මේ සූත්‍ර පිටකේ සමහරලාට සිංහල පරිවර්තන තිබ්බත් අපි සිංහල පරිවර්තනේ තිබ්බට ඒක නෙමෙයි අපි ආයෙම සූත්‍රය බලනවා. ඇයි ඒ තරම් පටලවලා තියෙන්නේ. තේරුම් ලියනකොට ඒවා ඔක්කොම අර රහතන් වහන්සේලා ලියලා නෙමෙයිනේ තේරුම මේ මෑත කාලේ අපේ භික්ෂුන් වහන්සේලා ලියපුවානේ. ඒවා හරි දේවල් නැහැ. සමහර ඒවා හරි පරිස්සමින් දකින්න ඕනේ. ඉතින් ඔබට ඒවෙන් තේරුම් වලින් ගන්න බෑ. ඔබම මේ ධර්මයේ කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් දැනගන්න වෙනවා. ඒක තමයි අද කාලේ යුගයේ තියෙන විශේෂම අවශ්‍යතාවය. සත්‍ය අවබෝධ කරගන්න හැමෝටම සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්න ඕනේ. ඊටම වටිනවා මේ දෙන පණිවිඩේ එක්ෂණික සිතක් දකින්න එක. ඒක ඊටම වැදගත්. පේන ඇහෙන දෙයට ඔබ හදාගත්ත දේ අයිති නෑ. උපදින්නේ සිතුවිල්ලක් නිරුද්ධ වෙන්නේ සිතුවිල්ලක්ම නිරුද්ධ වේ. මේ ෂණය උපදින සිත්. මේ ෂණයම මේ යන සිත්. මේ ෂණයක් මං ඇති වෙන්නේ නැති වෙන්නේ. ඔබ ටීවී එකේ බලනවානේ. ඒක පේන්නේ ඇහැටනේ ටීවී එක. ඇත්තටත් ඔබ දකිනානේ. ඒකත් පේන්නේ ඇහැටනේ. ඇහැට පේන දේ ඔබ හිතන දෙයට ඔබ ටීවී එකේ දකින දේම තමයි ඇහැට පේන්නේ එළියේ තියෙනවා. ඇහැ දන්නේ මේක ටීවී එක මේක එළිය කියලා. කවුද ඔකේ ටීවී එකේ කිව්වේ? ඔබේ හිත. ඇහැ කිව්වේ කවුද? එළිය කිව්වේ කවුද? ඔබේ හිත. හැබැයි ටීවී එකේ දිහා බලලා ඔබ අඬන්නේ ඇයි? ඒ කියන කතාව ඔබ හිතේ ඇත්ත කරගෙන. ඇත්තට පේන එකටත් ඔබ අඬන්නේ ඇයි? ඒකත් ඔබේ හිතේ ඇත්ත. ඇත්තට මේක සිතුවිල්ලක් විතරයි. මේක හරි පුදුම කතාවක්. ටීවී එකේ පේන දේම තමයි එළියෙත් දකින්නේ. සිතුවිල්ලයි විඳින්නේ. හරි පුදුම කතාවක්. ඇත්තටම හිතක් සකස් වෙන්නේ මනසක් සකස් වෙන්නේ ගතයි සිතයි කවදාවත් සකස් වෙන්නේ විසංකාර ගතං චිත්තං කියවේ අන්නේ නිසා. මේ හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙනකොට නැති වෙනවා.
මේ හේතුඵල දහම. හේතු තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැහැ. ඇයි ඒ? දැන් ඔබ ආලෝකයක් නැත්තම් ඔබට පේනවද? ආලෝකයක් ගසත් නිසා නේද හෙවණැල්ලක් පොළොවට වැටලා තියෙන්නේ. ආලෝකයක් නැත්තම් මේ පොත පේන්නෙත් නෑ නේද? හේතුව නිසා නේද මේ පොත කියන හැඩතලය ආවේ. ඒ හැඩතලයට සිත නේද ඊට පස්සේ පොත කියන එක ගෙනාවේ. එහෙනම් මේක හේතුව නිසා නේද හටගෙන තියෙන්නේ. දැන් ආලෝකයක් නැත්තම් මෙතන පොතකුත් නැහැ. එතන ඒක ආලෝකයයි පොතයි හිත දකින ඒතර සිතුවිල්ලයි. මේ තුන මොකද්ද? මේ ආලෝකයේ දෙකලා මේක ගැට කියලා තියෙනවා. එහෙමනම් මේක ආලෝකයටද අයිති? එතකොට තේරෙන්නේ නැත මේක හේතුඵලයක් තියෙන්නේ කියලා. මේ හේතුව තියෙනකොට මේක තියෙන්නේ, ඒ හේතුව නැතිනකොට ඒක නැති වෙනවා. ආය අර පැත්ත බලනකොට තව එකක් වෙනවා, තව කොයි හරි ගියාම තව එකක් වෙනවා. එතකොට මේ මොහොත විතරයි ඔබට තියෙන්නේ. ඔබ දැන් කුස්සියට යනවා. එතකොට කුස්සියේ තියෙන දේ ඔබට පේනවා. ඊට පස්සේ ඔබ මැදසාලට එනවා. එතකොට එතන තියෙන දේ පේනවා. ඊට පස්සේ ඔබ තව තැනකට යනවා. එතන තියෙන දේ පේනවා. ඔබ උදේට ගෙදර උයනවා. ඊට පස්සේ ඔබ රැකියාවට යනවා. ඊට පස්සේ එතන සිත ඇති වෙලා නැති වෙනවා. එච්චරයි. වෙන දෙයක් නැහැ. නමුත් ඔබ හිතෙන් හිතා ගන්නවා ඒක තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා, අරක තියෙනවා ගෙට ගන්න. අනුපාදාය. උපාදාන නිසා තමයි ඔබ හිතාගෙන ඉන්නේ දැන් මං ඉන්නවා කියලා. මෙච්චර දේවල් මෙහෙම වෙනවා ජීවත් වෙනවා කියලා. එහෙම දෙයක් නැහැ. මරණ මොහොතත් ඒ ක්ෂණයක් විතර රටගෙන නැති වෙනවා එච්චරයි. හැබැයි මේක මේ මොහොත දකින්න කෙනා මහා සාන්ත සුවයක් තියෙනවා. ඇයි අර කිසිම දෙයක් විඳවන්නේ මේකේ විඳවීම නැහැ, අල්ල ගැනීම නැහැ, උපාදානෙ නැහැ. ස්කන්ධේ විතරයි හටගෙන නැති වෙන. ස්කන්ධානම් පාති බව ආතනම් පෙරලා අයංචජ්ජ. එහෙමනේ ಜಾති හටගන්න. ඒක තමයි අනිත් පැත්තට එන්නේ. මොකද සබ්බේ සංඛාරා අනිච්චය යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ සමග්ග විසුද්ධිය. ඒ මොකද්ද කියවේ? සබ්බේ සංඛාර සිතුවිලි අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මේ සිත හටගත්තා නැති වෙන. මේක අනිත්‍ය වෙනවා. ඊගායක ඒකත් අනිත්‍ය වෙනවා. ඊගායක ඒකත් අනිත්‍ය වෙනවා. සිතුවිල්ල හට ගන්නව නැති වෙනවා. එච්චර ඒකේ අනිත්‍ය දකින්නේ. නේතු බාහිර බඩු මුට්ටු කතාවක් නැහැ. මේ දරුවා මරණ එක දුක එහෙම එකක් නෙමෙයි මේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ සිත. මේ සිත මේ පවතින්නේ නැහැ කියන එක. සිත අරගෙන නැති වෙනවා. සිත අරගෙන නැති වෙනවා. අනිත්‍ය දකින්නකොට මොකද්ද වෙන්නේ? දුකෙන් නැති වෙනවා. දැන් අනිත්‍ය තියෙන දැන් පුදුන් මිනිස්සයාගේ ස්වභාවය අනිත්‍ය දැන දරුවා මරණ දුකයි. නමුත් බුදුහාමුදුරු කියන්නේ එහෙම දුකක් ගැන නෙමෙයි. ඒකයි මේක පෙරණැසු විරුදාමක් කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මේ සිත ඇති වෙනව නැති වෙනව ඒක දකින්නකොට දුක නැති වෙනවා. ඇයි? බාහිර දෙයක් තියෙන කියලා කියන්නේ. දෙයක් තියෙන කාපු ගමන් දුකයි. දැන් දුකෙන් මිදෙන මඟක් තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අනිත්‍ය කියන්නේ දරුවා මරණ එක නෙමෙයි. මේ සිත